ගරුතර ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨිය යන කාය සත්‍ය යන අර්ථයෙන් පහදා දෙන්න. සක්කාය දිට්ඨිය කියන වචනේ අපි වචනේ නිරුක්තියක් කිව්වා කාය සත්‍ය යන දිට්ඨිය සක්කාය දිට්ඨිය කියලා. දැන් සක්කාය දිට්ඨිය කියන එක විග්‍රහ කරලා දුන්නා හුඟක් විස්තර ඇතුව. විශේෂයෙන්ම දැනගන්න ඕන එකක්. මම මගේ කියන අදහසයි සක්කාය දිට්ඨිය කියන්නේ කියලා හුඟ දෙනෙක් විතර හිතනවා. තේරෙන්නේ නැහැ කිව්ව එක මොකද්ද කියලා. මමයි මගේ කියන එක සක්කාය දිට්ඨිය කියලා අදහස් කියනවා. ඒක සක්කාය දිට්ඨිය සෝවාන් වෙනකොට නැති වෙනවා කියලා කියනවා. මම මගේ කියන එක නැති වෙනවාද කියන්නේ ප්‍රශ්නයක් වෙනවා. ඒතකොට මොකද වෙන්නේ? අස්මිමානී කියන්නේ මොකක්ද අහපුවා? මම උසස් කියලා, මම මධ්‍යයි කියලා, මම හීනයි කියලා. හීනමාන, උච්චමාන, සදිසමාන. නැත්නම් උච්චමාන කියන මම උසස් කියන එකට, සදිසමාන කියන මම සමානයි කියන එකට, හීනමාන කියන මම ඊට වඩා පහක් හීනයි කියන එකට. ඔන්න ඔය කියනවා මාන තුනක් ඇති වෙනවා කියලා පෙන්නනවා. ඒක නැති වෙන්නේ අනාගාමී ඵලයට යනකොට තවත් තියෙනවා. මාන උද්දච්ච අවිද්‍යාව නැති වෙන්නේ අරිහත් ඵලයේ. සම්පූර්ණ නැති වෙන අංශයත් එක්ක. එතකන් ක්‍රමක්‍රමයෙන් අඩු වෙවි යනවා. එයා සක්කාය දිට්ඨිය කිව්වේ මොකක්ද? මම මගේ කියන හැඟීම කියන්නේ ඔන්න ඔය අස්මිමාන. ඊ අස්මිමානයේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ගිහිල්ලා අරිහත් මාර්ගයෙන් විද හැරෙන එකක් මිසක් ඊට මෙහාට නැති වෙන එකක් නෙමෙයි. එහෙනම් සක්කාය දිට්ඨිය ගැන මේක ඉස්සරහ හුඟක් විග්‍රහ කරලා දුන්නා. සබ්බාසව සූත්‍රයේ හොඳට විග්‍රහ කරලා තියෙනවා සක්කාය දිට්ඨිය මොකක්ද කියලා. සක්කාය දිට්ඨිය කියන එකට ඉස්සරහ කිව්ව ආත්ම දෘෂ්ටිය බමුණු. බමුණු ගත වචනේ වෛදික බමුණන්ගේ වචනේ තමයි ආත්ම දෘෂ්ටිය කියන්නේ. ආත්ම දෘෂ්ටිය කියන්නේ මොකක්ද අහගුවාම නේද මම කියන ආත්මය මොකක්ද? ආත්මයක් ගැන දෘෂ්ටියක් තිබුණා ඒයි. නිත්‍යෝ දුවෝ සස්සතෝ අයිපරිණාම ධම්මෝ. නිත්‍යයි. ඒක පෙළන්න බෑ. ඉස්තිර නෑ කියන එක නෙමෙයි අපි වචනේ පෙළෙන්නේ නෑ. එම්බා ආත්මේ කඩුවකින් තොප කැපිය නොහැක. ගින්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුවක් අනන්නාදී තොප කයක් හැර කයක් අනන්නේ. මෙන්න ආත්ම දෘෂ්ටියේ විස්තරය. ආත්ම වර්ණාව. භගවද් ගීතාවලියේ පෙන්වා තියෙන කියන්නේ බමුණන්ගේ මේ ධර්මයේ තුල තියෙන එක. බමුණු ධර්මයේ තුල. අන්න පෙළන්න බැරි ඔය අර්ථය. නිත්‍යෝ දුව හොල්ලන්න බෑ. ඒක හෙලවෙන්නේවත් නෑ. කාටවත් වෙනස් කරන්න බෑ. ඔය ආත්මය කියන එකේ දෘෂ්ටිය හැටි ඔය කියන්නේ. සස්සතෝ සාස්වත සදාතනිකයි. කවදාවත් මේ මම කියන ආත්මය කවදාවත් නැති වෙන එකක් නෙමෙයි. සදාතනිකයි. අවිපරිණාම ධම්ම. කවදාත් ඒක විනාශයටපත් වෙන්නේ නෑ. මෙන්න මෙහෙම මමෙක් ඉන්නවා. ඒ මම කියන එක නා එයා තමයි ආත්මය කියන්නේ. මෙන්න මේ දෘෂ්ටියටයි සක්කාය දිට්ඨිය කියන්නේ. දැන් සක්කාය දිට්ඨිය මෙච්චර කාලෙකට අනේ මන් දන්නේ නැහැ කොහෙවත් කියා තිබුණාද කියලා. මම මගේ යන දෘෂ්ටිය සක්කාය දිට්ඨියයි කියකේ ඉන්නවා මිසක් මෙච්චර පැහැදිලිව පෙන්නලා තියෙන සක්කාය දිට්ඨිය විග්‍රහ වෙලා නැහැ. එහෙනම් සක්කාය දිට්ඨිය කියන්නේ මෙන්න මෙහෙම දෘෂ්ටියක්. ලෝතර බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකම් ওই දෘෂ්ටි අයින් කරන්න සමතෙක් නැහැ. ඒක නැති වෙන්න හේතුවක් තියෙනවා. ඒක සෙල්ලම් වැඩක් නෙමෙයි. යථාර්ථය දකින්නේ. ওই සක්කාය දිට්ඨිය කියන தত্ত্বය බුදුරජාණන් වහන්සේ පෙන්නනා මෙහෙම දෙයක්. යම් කිසි කෙනෙක් භාවනානි යෝගීව ඉඳලා ධ්‍යාන ලැබලා යම් කිසි සමාධියක් ලබා ගන්නා පෙරවිසු අත්බැව් දකින්න නැන දිවස් සමාධියක් ලබන. මෙහෙම දිවස් සමාධියක් ලබා ගන්න අයට පේනවා. තමන් පෙර අත්බැව් වල හිටපු හැටි. හිටපු ආකාරය පේනවා. අන්නේ පේනකොට පෙනෙන්නේ කොහොමද? බුදුරන් වහන්සේ උපමාවක් පෙන්නනවා. ඒ පෙනෙන ආකාරය කියන්නේ. හරියට යම්කිසි පුද්ගලයෙක් ඒක ගමකට යනවා. ඒ ගමේ ඉඳලා තවත් ගමකට යනවා. ඒ ගමෙන් තවත් ගමකට යනවා. මෙහෙම ගම් කීපයකට ගිහිල්ලා ආපහු තමන් ගමකට ඇවිදිලා ඉඳලා බලනවා. මම මේ ගමට ආවේ කොහේ ඉඳලාද? මං අහවල් ගමේ හිටියා. ඒ ගමේ මෙහෙම දේවල් කෑවා බිව්වා. මෙහෙම කතා බහ කළා. මෙහෙම දැනක ඇතුලේ හිටියා. ඒ ඉඳලා මේ ගමට ආවා. ඒ ගමට ආවේ කොහේ ඉඳලාද? මම ඊට එහා ගමේ ඉඳලා.
ඊට එහා ගමේ මෙහෙම ගියක් ඇසුරු කළා. ස්ථානයක් ඇසුරු කළා. මෙහෙමදී කෑව බීව කතා බහ කළා. මෙහෙම හිටියා මෙච්චර කාලයක්. එහාට ආවේ කොහේ ඉඳලාද? ඊට එහා ගමේ ඉඳලා. ඒ ගමේ මෙහෙම දේවල් කෑව බීව කතා බහ කළා. මෙහෙම හිටියා දකින්න. මෙන්න මෙහෙම දකින්නේ කොහොමද? පෙර බව දකින්නේ ඔන්න ඔහොමයි කියන. දැන් දිවැසින් පෙර බව දකින්නකොට දකින්න ආකාරය බුදුරන් වහන්සේ පෙන්නනවා. දැන් හොඳට තේරුම් ගන්න. අන්නේ දිවැසින් දැක්ක කෙනෙක් දකින්න හැටි දිවස් නැති කෙනෙකුට දැනගන්නයි බුදුරන් වහන්සේ උපමාවක් පෙන්නන්නේ. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. යම් කිසි මිනිසෙක් එක ගමක අවුරුද්දක් ඉන්නවා. ඊට එහාට වෙන ගමක අවුරුද්දක් ඉන්නවා. ඊට එහා ගමක තවත් අවුරුද්දක් ඉන්නවා. ඔහොම කල් කීපයක ඉන්නවා. ඉඳලා ඇවිල්ලා හිටන් මං කී අවුරුද්දේ කොහෙද හිටියේ? අහවල් ගමේ. ඊට එහා අවුරුද්දේ ඊට එහා ගමේ. දැන් කවුරු හරි කිව්වොත් ඒ ගිය අවුරුද්දේ හිටිය ඔයා නෙමෙයි වෙන කෙනෙක් ඒ ගමේ කිව්ව පිළිගන්නේ. දැන් හිතලා බලන්න. ඊට එහා ගමේ හිටිය ඔයා නෙමෙයි වෙන කෙනෙක් කිව්ව පිළිගන්නේ. නෑ නෑ මමයි හිටියේ. වෙන කෙනෙක් නෙමෙයි මමනේ හිටියේ. ඔය අතරින් තමයි දෙන්නේ. එහෙනම් ගමෙන් ගමට හිටියේ කවුද හවුහා? ඒ හැම එකෙම විදිහේ මම තමයි. නෑ නෑ එක එක ගමේ ඉඳලා තියෙන වෙන කෙනෙක් ඔයා නෙමෙයි කිව්වොත් එහෙම පිළිගන්නේ නෑ. මම්මයි මේ ගමෙන් ගම ඉඳලා මෙතෙන් දෙනකන් ආවේ. එහෙනම් යම් කිසි විදියක ඇහුවොත් එහෙම. දැන් ගිය අවුරුද්දේ හිටපු එක්කෙනාගේ හැඩරුව වෙනස් මෙතෙන් එනකොට ඊළඟ ගමට එනකොට. ඒකේ හැඩරුව වෙනස් මේ ගමට එනකොට. දැන් ඔයා ඊට වඩා වයසයි. අර ඉස්සෙල්ලා ගමේ හිටපු එක්කෙනා වයස නෑනේ. ඒතර මොකද්ද කියන්නේ? ඒ දැන් මට වයස ගියාට ඒකෙත් මම තමයි හිටියේ. ඒ කාලේ මට වයස නෑ ඉතින්. අර මට මගේ කියන අදහසත් එක්කලා බැඳීමක් තියෙනවා. එතන වයස කියේ කාටද? කයට. මම කිව්ව එකකට වයස ගිහිල්ලා. නෑ මේක එහෙම ඕනේ. අන්න අදහසක් එනවා. මෙන්න මේ වගේ බොහෝ කල් බලුවා කල්ප ගානක් එහාට බැලුවා දිවස් තියෙන කෙනෙක්. ඔන්නෝම ක්‍රමයක් කියනවා. පේන්න පටන් ගන්නවා. ඒතකොට මොකද වෙන්නේ? අන්නේ පේනකොට එයා නිගමනය කරනවා. මේ කය කියන එක විදේනවා වෙනස් වෙනවා. හැබැයි මම කියන කෙනෙක් ඔය අතරේ ඉන්නවා. එයා කය විදුණා වෙනස් වෙන්නේ නැහැ එනවා. ඔන්නේ අදහස මුල් කරගත්තේ කවදා ලෝතුරා බුදුන් වහන්සේ නම ලෝකේ පහළ වෙලා. යථාර්ථයේ පෙන්වා දෙනකන් කෙනෙකුට අයින් කරන්න බෑ. ඒකයි මේ සක්කාය දිට්ඨිය කවදාවත් ලෝතුරා බුදු කෙනෙක් පහළ නොවි. ශ්‍රාවකයන්ට හදන්න බෑ කියන හේතුව. ඔබ තේරුම් ගන්න බෑ ඒ තරම් ගැඹුරුයි. සුදුවෙන් කිව්වා. ඒ නිසා නිච්චෝ දුෝ සස්සතෝ අවිපන්නාව ධම්මෝ කියන. පෙළන්න බැරි. ඒ වගේම විනාශ වෙන්නේ නැති. සදාතනික වූ විනාශයටපත් වෙන්නේ නැති. මම කියලා කෙනෙක් නම් ඉන්නවා කියන දෘෂ්ටියක් එනවා. ඔය සත්‍යයයි ඔය දෘෂ්ටියට කියනවා ආත්ම දෘෂ්ටිය. ඔන්නෝගයි ආත්ම දෘෂ්ටිය කියන්නේ. ඔය ආත්ම දෘෂ්ටියට අපි කියනවා සක්කාය දිට්ඨිය කියලා. බුද්ධහම පෙන්නන තව ක්‍රමයක්. ඔය ආත්ම දෘෂ්ටිය ගැන මේ දිහා දේශනාවල හොඳට විග්‍රහ කරලා තියෙනවා. ඉන්න මුගක් දික් වෙන හින්දා දේශනා දික් වෙන හින්දා විඳුර කියන්නේ නැහැ. ඒවා බලන්න ඒකට යහන්න පුළුවන්. ඒතර මෙන්න මේ සක්කාය දිට්ඨිය කියන වචනේ පෙන්නපු දෙයක් තවත් විග්‍රහ කරලා තියෙනවා. චුල්ල වේදාල සූත්‍රයේ මහා වේදාල සූත්‍රය සූත්‍ර දෙකක් තියෙනවා. ධම්මදින්නා කියන දෙරින් වහන්සේ විසින් විසාක කියන සිටුවරයා අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. උත්තර දීලා යමක් පිළිදලා දෙනවා. ඉතින් ධම්මදින්නාවනි මෙන්න අහනවා ආර්යාවනි සක්කාය කියනවා. බුදු පියාණන් වහන්සේ සක්කාය කියලා මොකද කියන්නේ කියලා අහන ප්‍රශ්නයක්. එතකොට අර විසාකට උත්තර දෙනවා. සිටුවරයාට උත්තර දෙනවා. විසාක තථාගතයන් වහන්සේ පංච උපාදානස්කන්ධයට සක්කාය කියනවා කියලා දේශනා කළා. පංච උපාදානස්කන්ධයටයි සක්කාය කියන්නේ කියලා. එතකොට ආර්යාවනි සක්කාය දිට්ඨි කියනවා.
මොකද සක්කාය දිට්ඨිය කියන්නේ කියලා අහන්න. ඒතර කියනවා මේ මම කියලා එක්කෙනෙක් ගැන. මේ කියන්නා වූ රූපේ මම වේ. රූපේහි මම වේ. අර මම කියන එක දැන් කිව්වේ නෑ කවුද කියලා. එතන විග්‍රහ කරේ කෙටියෙන්. ඔය සූත්‍රයේදී මේ සූත්‍රයයි විස්තරයි දෙකක්. ඔක තෝරා ගන්න ඕනේ වෙන. සූත්‍රය එකක් විස්තරය කියන්නේ තව එකක්. අපි දැන් මේ පොතේ තියෙන ඒවා බලන්නේ සූත්‍ර. සූත්‍ර කියන්නේ කෙටි කරපු අර්ථය. විස්තර හුඟක් වැඩි. විස්තර කරලා දැනගන්න ඕනේ. ඊළඟ සූත්‍රය තමයි මේ වෙන්නේ මම කියන වචනේ විතරක් දීලා. අන්න විස්තරේ වෙච්ච තව එකක් තමයි වෙන්නේ අපි ඔය මම කියන්නේ කවුද කියන එක නිච්චෝ දුෝ සත්‍යතෝ විපරිණාම ධම්ම වාචි වශයෙන් විග්‍රහ කරලා මේ මම කියන්නා වූ ආත්මය කියන එකට වවුන ගැට එක තවත් විග්‍රහ කරන සූත්‍රයක ඒක තියෙනවා. මේ මෙතන පෙන්වන්නේ කෙටි. මේ මම කියන වචනේ විග්‍රහ කරන් පෙන්නනවා. රූපය මම වේ. රූපේහි මම වේ. රූපේ තුල මම වේ. එතකොට මා තුල රූපේ වේ. ඔය ආකාරයෙන් හතරකට වෙන් කරනවා ඒක. වේදනාව මම වේ. වේදනාවෙහි මම වේ. මෙන්න වේදනාව වාගේ මම. වේදනාව තුල මම වේ. මා තුලයි වේදනාව වෙන්නේ. ඔය හතර ආකාරයෙන් දෘෂ්ටි ගන්න හැටි. මම කියන දෘෂ්ටිය මුල් කරගෙන එකින් එකට හතරට බෙදෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහට. හතර දෙනවා 4 5 20. කෙටි කරලා අපි කියන්නේ උගක් වෙලාව යන හැටි. ඒතර මෙන්න මේ ආකාරයෙන් වෙන්නේ මම කියන්නේ කවුද? ඔන්න ඔය කියන දෘෂ්ටිය. මම කියනා දෘෂ්ටිය 20 පොලකට දානවා. පංච උපාදානස්කන්ධය. දාපුහාම කියන මෙන්න මේ විෂදීද සක්කාය දිට්ඨිය කියන. දැන් සක්කාය කියන වචනයයි මේ විස්තර කරලා ගන්න ඕනේ. සක්කාය එකක්, සක්කාය දිට්ඨිය තව එකක්. කාය සත්‍යන්නේ එකක්. සක්කාය. සත්කාය සක්කාය වෙනවා. සත් කියන වචනේ පෙන්නන්නේ අරුම් කරන එකයි. යමකට අරුම් කරනවා. කායයන්ට අරුම් කරන නිසා සත්කාය වෙනවා. ඒ සත්කාය වෙනකොට ඇයි අපි වචනේ එහෙම ගත්තේ? සක්කාය කියන වචනේ ගන්නවා. ඒක සක්කාය කියන සත්කාය කියලා ගත්තා මේක. දෘෂ්ටිය එක. දෘෂ්ටිය තමයි අපි කිව්වේ අර ඉස්සෙල්ලා කියපුව මම කියන එකේ කොකේ ඉන්නවා කියන එක. සත්කාය කියන්නේ මොකද්ද? කාය සත් කියන අදහස. සත් අසත් මේ දෙකක් තියෙනවා. සත් කියන මේ යම් කායක් රූප කාය කියන රූප සමූහය. ශබ්ද කාය කියන ශබ්ද සමූහය. යම සාමූහික කරලා ගත්තාම කාය කියන වචනේ හඳුන්වනවා. ඒ වගේම රූප කාය, වේදනා කාය, සංඥා කාය, සංකාර කාය, විඥාන කාය. ඔය කාය කියලා කිව්වෙත් මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර කියන සමූහ වශයෙන් ගත්තාම කායයකින්. ඒතර යම් කිසි කායයක් නැත්නම් යම් සමූහයක් සත්‍ය ගන්නේ යම් හේතුවක් උදද. ඒක දකින්න ඕනේ. යමක් අනිත්‍ය නම්, දුක්ඛ නම්, අනාත්ම නම්, අසුභ නම් ඒක සද්ද අසද්ද කියලා තීරණය කරන්න ඕනේ. අනිතර යථාර්ථය දැක්කේ. යමක් අනිත්‍ය නම්, දුක්ඛ නම්, අනාත්ම නම්, අසුභ නම් ඒක අසත් මිසක් සත් නෙවෙයි. යමක් නිත්‍යයි, දුවයි, සත්‍යයි ඒ වගේම කියලා ගන්නවා. අවිපරිණාම ධම්ම නම්. එහෙම නම් සත්. පිළින්නේ නැත්නම් වෙනස් වෙන්නේ නැත්නම් ඒ වගේම සදාතනික නම් කවදාත් විනාශයටපත් වෙන්නේ නැත්නම් එහෙම එකක් නම් සත් යහපත්. ඒක හොඳයි. ඒතර මේ සත්‍යයට තියෙනවා දෘෂ්ටිය. මොකක්ද? පෙළෙන නේද අර කියන්නා වූ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ ස්වභාවය ඇති. ඒ වගේම අනිත්‍යයි. ඒ වගේම අද්දුවයි. ඒ වගේම අසාස්ත්‍රයි. විපරිණාම ධර්මයි. එහෙම දේවල් අසත් දේවල් සත්‍ය කියලා ගන්න දෘෂ්ටියට එනවා. මේ සත්‍ය කියලා ගත්තේ මොකක් නිසාද? නිච්චෝ දුෝ සත්‍යතෝ අවිපරිණාම ධම්මෝ කියලා ගත්ත නිසා. දෘෂ්ටිය සත් වශයෙන් ගත්තා.
ඒවල කායයන් තුල තියනවා කියලා ගත්ත නිසා සත් කාය තුල කායත් සත් කියලා ගත්තා. ඔය කාය සත් කියලා අරගෙන දෘෂ්ටියක් හදාගත්තා. ඒවා හොඳයි කියලා. ඒක නිත්‍ය දුව සත්‍යත අවිපරිණාම ධර්මව මම කිව්වේ මොකේද? ඔය පංචස්කන්ධයේ. පංචස්කන්ධයත් එක්ක සම්බන්ධ කරපු මමෙක් තමයි මේ හෙව්වේ. මෙන්න මෙහෙම ගත්ත නිසා ඒකට කිව්වා සත්කාය දිට්ඨිය. කාය සත්‍යයන් දෘෂ්ටිය කිව්වේ කෙටි කරලා ඔය වචනේමයි. කාය සත්‍ය කියලා ගත්තේ මොකක් නිසාද? යථාර්ථය මොකද්ද? අසත් කායක් තියෙන්නේ. සත් කාය කියලා ගත්තා. කාය සත්‍ය කියලා ගත්ත නිසා ගත්තේ මොකක් නිසාද? නිත්‍ය දුව සත්‍යත අවිපරිණාම ධර්ම කියනා වූ අර්ථය. නම් ඒතර මොන කාය වලට මොකද්ද ගත්තේ? මම ඉන්නේ කාය ඇතුලේ කියලා ගත්ත නිසා. කාය හා සම්බන්ධයි. අර පංචස්කන්ධයේ සම්බන්ධ කරලා මමෙක් හදාගත්ත නිසා, ඔය තුල ඉන්නවා කියලා හදාගත්ත නිසා, ඒක අර කියන නිත්‍යයි දුවයි සත්‍යතයි අවිපරිණාම ධර්මයි කියලා ගත්ත නිසා, සත්කාය කියලා ගත්ත දෘෂ්ටියකි. අන්න ඒකයි අර්ථය. ඒකම තමයි විග්‍රහ කරලා ගත්තේ කාය සත්‍යයන් දෘෂ්ටිය සක්කාය දිට්ඨිය කියේත් ඔය අර්ථය. නමුත් යථාර්ථය මොකද්ද? කාය යථාර්ථේන අසත් සත් නැහැ. අසත් නම් අසත් බව දැනගත්තා නම් සත්කාය තරම ඉවරයි. එහෙනම් නිත්‍යයි දුවයි සත්‍යතයි අවිපරිණාම ධර්මයි කියන යමෙක් ගැන හිතුවනම් එහෙම එකක් හිතෙන්නේ නැහැ. ඒක මුලාවක් කියලා දැක්කා නම් එදාට සක්කාය දිට්ඨිය ඉවරයි. ඔකයි කාරණේ. නොයන් තේරුම් ගන්න.